Accounting with Buba YouTube channel එක සමග එක්කාසු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ උගන්වන්න උත්සාහ කරන පාඩම තමයි මුදල් ප්‍රවාහ ප්‍රකාශ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7. සාමාන්‍යයෙන් මේ පාඩම උසස් පෙළ ශිෂ්‍යයෝ අතර නම් ජනප්‍රිය තරමක් අපහසු පාඩමක් කියලා. නමුත් අපි දන්නා උසස් පෙළ විෂය නිර්දේශයේ අනිවාර්ය ලකුණු ප්‍රමාණයක් ලැබෙන අනිවාර්යම පාඩමක් තමයි මුදල් ප්‍රකාශ කියන්නේ. ඒකම වෘත්තීය විභාගවලත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගිණුම් කරන ශිල්පී ආයතනයේ අවසාන අධීරයේදීත් මේ ඒකකේ ඊටම දැඩිව පරීක්ෂාවට ලක් කරන ඒකකයක්. අනිත් අතට මේ මුදල් ප්‍රකාශයෙන් නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන cash flow statement කියන එක ඕනෑම ව්‍යාපාරිකයෙකුට ඒ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙකුට ගිණුම් කරණය පිළිබඳ හදාරන කෙනෙකුට වෘත්තීය විභාගයක් විශ්වවිද්‍යාල මට්ටමේදී අතිශයින්ම උපකාරී වන පාඩමක් මුදල් ප්‍රකාශ. ඒක නිසා මේ පාඩම බොහොම සරලව මුල ඉඳන් පියවරෙන් පියවර ලොකු ගැටලුවකට යනකම් අපි වීඩියෝ කිහිපයකින් කතා කරන්නට උත්සාහ කරනවා. ඉතින් අපිත් එක්ක රැඳී සිටින ඕගොල්ලන්ට අපේ YouTube channel එකට අලුතෙන් ආපු උදවියට අපි ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරලා අපිට පුංචි සහයෝගයක් ලබා දෙන්න කියලා. ඒත් එක්කම මේ පාඩමට අදාළව ඔබට නිබන්ධනයක් අවශ්‍ය නම් 077 33 87 785 කියන මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. මේ පාඩමට අදාළ නිබන්ධනේ මෘදු කොපියක්, soft කොපියක්, PDF කොපියක් ඔබට ලබා දෙන්නට මම සූදානම්. අපි අධ්‍යයනය කරන පාඩම වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ. මේ පාඩමට ඉංග්‍රීසියෙන් කියන නම තමයි cash flow statement. අතරම ඔය 1990 දශකයේ 1990 දශකයේ කියලා ගන්න නෑනේ 90 දශකයේ මැද භාගයේ වෙනකම් මේ පාඩම ඉගැන්වුවේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ එහෙම නැත්නම් cash flow statement කියලා නෙමෙයි. මේ පාඩම ඉගැන්වුවේ අර මුදල් ප්‍රවාහ ප්‍රකාශ fund flow statement කියලා. ඒ මුල් යුගයේ. දැන් අතන උසස් පෙළ උනත් කවන්නේ පරණ ප්‍රශ්න පත්‍ර පොතක් පෙරලා බැලුවොත් ඕගොල්ලන්ට 92 93 වගේ ඇඩ්වාන්ස් ලෙවල් විභාගවලදී හම්බෙන්නේ fund flow statement. එහෙම නැත්නම් අර මුදල් ප්‍රවාහ ප්‍රකාශ හදන්න. නමුත් දැන් අපි කතා කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ. මීට අදාළ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතිය වෙන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 7 LKS 7. අතන මේ පාඩම සාමාන්‍යයෙන් ළමයි අතර ජනප්‍රිය එච්චර සුන්දර පාඩමක් විදිහට නෙවෙයි. ටිකක් තේරෙන්නේ නැහැ වගේ අදහසක් මේ පාඩම සම්බන්ධයෙන් ශිෂ්‍යයෝ අතර තියෙනවා. ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම ඔය ඔඩිට් ෆර්ම් වල වගේ ඉන්න ළමයි. ඒ කියන්නේ ඔය විකරණ සේවයේ වගේ ඉන්න දරුවෝ අතර උනත් කෑෂ් ෆ්ලෝ එක හදාගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක් විදිහට තමයි සලකන්නේ. කෑෂ් ෆ්ලෝ එක හදන්න පුළුවන් කෙනා ෂායා ඇත්තටම මේ හින පොරක් කෑෂ් ෆ්ලෝ එක හදන්න පුළුවන් කෙනා වගේ හැඟීමක් ඔය ඔඩිට් ෆර්ම් වල ඉන්න අය අතරත් තියෙනවා. ඉතින් ඒක නිසා නමුත් මේ පාඩමේ ළමයි මූලික හරය නිසි ආකාරයෙන් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් මගේ පෞද්ගලික මතය මේක ඉතාම සරල පාඩමක් කියලා. නමුත් සුන්දර ගණනය කිරීම තියෙන පාඩමක්. අපි පියවරෙන් පියවර ඉදිරියට මේ පාඩම අධ්‍යයනය කරමු. හොඳයි. දැන් එතකොට මේ පාඩමේ මුල් අවස්ථා කීපෙදී අපිට අකමැත්තෙන් වුණත් කතා කරන්න වෙනවා සිද්ධාන්තමය කරුණු කීපයක්. අපි බලමු මේකේ මුලින්ම කියනවා ව්‍යාපාරයක් පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක් තුල. එහෙමනම් දැන් ඔන්න අංක 1ටම ඔයහකේ ඔළුවට යනවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන්නේ අපි මෙතෙක් හදලා තියෙන ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය වගේම පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයකට ගිහිල්ලා තමයි හදන්නේ නේ. මේ බලන්න පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක් තුල අතීතයට යනවා. සිදු මුදල් ප්‍රවාහයන්. දැන් මොනවද ළමයි මුදල් ප්‍රවාහයන් කියලා කියන්නේ? දැන් මුදල් ප්‍රවාහයන් කියන එකෙන් අදහස් වෙන්නේ මුදල් ගලායීම් සහ මුදල් ගලා යෑම. මුදල් ගලා යෑම සහ මුදල් ගලා යෑම. මෙන්න මේ කියන මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු, මූල්‍ය කටයුතු ඔස්සේ. මුදල් ප්‍රවාහයන් මොකද කරන්නේ? මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු, මූල්‍ය කටයුතු ඔස්සේ සිදු ආකාරය දක්වමින් සකස් කරන ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශය ලෙස හැඳින්වේ. දැන් මෙහි මුදල් ප්‍රවාහය ලෙස සැලකෙන්නේ මුදල් හා මුදල් සමාන දෑවල සිදු ගලා ඒම සහ ගලා යෑම. දැන් ඔන්න ඔය කියන දේවල් ටිකට යලිත් ඔයාගේ අවධානය දෙන්න මොනවද මුදල් ප්‍රවාහ ප්‍රකාශයක තියෙන්නේ කියලා බලන්න. හරි.
අපි පළවෙනි ඡේදයේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ එහෙම නැත්නම් හඳුන්වා දීමේදී ඉගෙනගත්තු දේ මොනවද ඇත්තට ඔළුවට දාගත්තේ? මුදල් ප්‍රවාහයක් හදන්නේ පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයකට. එතකොට මුදල් ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? මේ බලන්න අන්තිම පේළියේ කියනවා මෙහි මුදල් ප්‍රවාහය ලෙස සැලකෙන්නේ මොකක්ද? මුදල් හා මුදල් සමාන දෑවල සිදු ගලා ඒම් සහ ගලා යෑම. එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක තියෙනවා මුදල් හා මුදල් සමාන දෑවල. දැන් ඕගොල්ලෝ කියේ මුදල් කියන්නේ නම් මොනවද කියලා දන්නවා. මුදල් සමාන දෑ කියන්නේ මොනවද කියලා තාම දන්නේ නැහැ. කමක් නැහැ. ඒ දැනට දැන් නැති වුණාට කමක් නැහැ. ඔය කියන මුදල් හා මුදල් සමාන දෑවල සිදුවෙච්ච ගලා ඒම් සහ ගලා යෑම. පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක තුල සිද්ධ වෙච්ච මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ලියන. හැබැයි එහෙම ලියද්දී ඒ මුදල් ප්‍රවාහයන් පුතේ ප්‍රධාන ආකාර තුනකට වර්ග කරනවා. මොනවද වර්ග තුන? මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු, මූල්‍ය කටයුතු කියලා වර්ග කරනවා. දැන් අපි සිහි බුද්ධියෙන් යලිත් මුල සිට අගට කියවුවොත් කියවන්න ව්‍යාපාරයක පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයක් තුල සිදු වූ මුදල් ප්‍රවාහයන් මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු, මූල්‍ය කටයුතු ඔස්සේ සිදු වූ ආකාරය දක්වමින් සකස් කරන ප්‍රකාශනය මුදල් ප්‍රවාහ ප්‍රකාශය ලෙස හැඳින්වේ. මෙහි මුදල් ප්‍රවාහය ලෙස සැලකෙන්නේ මුදල් හා මුදල් සමාන දෑවල සිදු ගලා ඒම් සහ ගලා යෑම. එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයක තියෙන්නේ මුදල් හා මුදල් සමාන දෑවල සිද්ධ වෙච්ච ගලා ඒම් සහ ගලා යෑම. එකී ගලා ඒම් සහ ගලා යෑම ප්‍රධාන කොටස් තුනකට වර්ග කරනවා මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු හා මූල්‍ය කටයුතු කියලා. මෙකී ගලා ඒම් සහ ගලා යෑම අපි අධ්‍යයනය කරන්නේ පසුගිය ගිණුම් කාල පරිච්ඡේදයකට අදාළව. ඔන්න ඔය ටික තමයි මේ පළවෙනි ඡේදෙන් කිව්වේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක හැබෑට මොනවද දාන්නේ කියලා. එහෙමනම් දැන් අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශයකින් මොනවද වෙන්නේ කියන කාරණේ ඉතාම හොඳින් දන්නවා. දැන් ඊට පස්සේ අපි කතා කළ යුතුයි මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිර්වචනයන් සහ මූලික හඳුන්වා දීම ඇතුලේ අපි කතා කරන මුදල් කියලා කියන්නේ මොකක්ද කියන එක. දැන් මම මුදල් කියලා කියන්නේ මොකක්ද කියලා කියපු ගමන් ඕගොල්ලෝ සාමාන්‍ය ශිෂ්‍ය විදිහට කියන්නට ඉඩ තියෙනවා. අර ව්‍යාපාර අධ්‍යයනය වගේ විෂයන් ඉතින් අපි ඉගෙන ගන්න මුදල් කියන්නේ මොකක්ද කියලා නේ. මොකක්ද ඉගෙන ගන්නේ? ව්‍යාපාර අධ්‍යයනයට කොහොමද කියන්නේ මුදල්? හුවමාරු මාධ්‍යයක් වශයෙන් පොදුවේ පිළිගනු ලබන ඕනෑම දෙයක්. මේ දුම්කල උනත් කවන්නේ මුදලක් ලෙස සලකනවා. හුවමාරු මාධ්‍යයක් වශයෙන් පිළිගන්නවා. ඒ ව්‍යාපාර අධ්‍යයන ඒ කතාව ඇත්ත. නමුත් මෙතන මේ LKS 7 කියන ප්‍රමිතිය මේ ප්‍රමිතියේ මුදල් නිර්වචනය කරන්නේ කොයි විදිහටද කියන එක තමයි අපි මෙතෙන්දී අදහස් කරන්නේ. හැබැයි වැරදි විදිහට මේ LKS 7 ප්‍රමිතිය මුදල් කියලා කියන්නේ මෙන්න මේකයි කියලා මේ උත්තරේ ගිහිල්ලා ව්‍යාපාර අධ්‍යයනයට එහෙම ලියන්න යන්න එපා. මෙතන අපි මේ ප්‍රමිතියට අදාළව මුදල් කියන්නේ මොකක්ද කියලා කතා කරමු. හොඳයි. එහෙනම් මෙතන මුදල් යටතේ ඔයගොල්ලෝ නෝට් එකේ ලියන්න. එහෙම නැත්නම් නිබන්ධනයේ තියෙන කෙනෙක් නිබන්ධනයේ ලියන්න. අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු මින් අදහස් වේ. අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතු මින් අදහස් වේ. පුතේ ඔයගොල්ලෝ දන්නවා අතැති මුදල් කියන්නේ මොනවද කියලා අතේ තියෙන කාසියා නෝට්ටුනේ. ඉල්ලුම් තැන්පතු. ඒ කියන්නේ මොනවද? ඩිමාන්ඩ් ඩිපොසිට් කියලා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බැංකු සාමාන්‍යයෙන් නෙමෙයි බැංකුවක ජංගම ගිණුමක තියෙන සල්ලි තමයි අපි ඉල්ලුම් තැන්පතු කියලා කියන්නේ. එහෙම නැත්නම් ඩිමාන්ඩ් ඩිපොසිට් කියලා කියන්නේ. ආර්ථික විද්‍යාවේදීම ඔයගොල්ලෝ මුදල් සැපයුම එහෙම ඉගෙන ගන්නවා නේද? M1 M2 කියා. එතකොට මේ ඉල්ලුම් තැන්පතු කියන වචනේ ආර්ථික විද්‍යාවටත් අධ්‍යයනය කරන දෙයක්. යන්නට ඕන මේ මුදල් සමාන දෑ කියන්නේ මොකක්ද කියලා බලන්න. දැන් ඔය ඉන්නවනේ යක්කු ඉන්නවා. යක්කුන්ට සමාන සමහර මිනිස්සුත් ඉන්නවනේ අපි කියන මෙකනිකන් යකෙක් වගේ කියලා. අන්න ඒ වගේ දැන් මුදල් සමාන දෑ කියන්නේ මොනවද? කෑෂ් ඉක්වලන්ට්. මේ මොකක්ද මේ මුදල් සමාන දෑක් කියන්නේ? අපි බලමු මොනවද මුදල් සමාන දෑ කියලා කියන්නේ. එහෙනම් අපි මුදල් සමාන දෑ යටතේ ලියනවා මෙන්න මෙහෙම. ලියන්න නිශ්චිත මුදල්මය වටිනාකම් වලට නිශ්චිත මුදල්මය වටිනාකම් වලට පහසුවෙන් පරිවර්තනය කළ හැකි නිශ්චිත මුදල්මය වටිනාකම් වලට පහසුවෙන් පරිවර්තනය කළ හැකි කෙටි කාලීන ද්‍රවශීලතාවයේ වැඩි අගයක් ගන්නා
වෙනස් වීම අල්ප ආයෝජනයන්ය. වෙනස් වීම අල්ප ආයෝජනයන්ය. දැන් බලන්න අපි ලියපු එක කොහොමද අපි කියන්නේ නිශ්චිත මුදල්මය වටිනාකම් වලට පහසුවෙන් පරිවර්තනය කළ හැකි. ඒ කියන්නේ මුදල් බවට පත් කරන්න වැඩි වෙහෙසක් ගන්න අවශ්‍ය නැහැ. ඉක්මනට සල්ලි බවට පත් කරන්න පුළුවන් නේ. කෙටි කාලීන. කාලය දිගු කාලීන දේවල් නෙමෙයි ඊටාම කෙටි කාලීන. ඉහළ ද්‍රවශීලතාවයක් ගන්න. ද්‍රවශීලතාවය වැඩි යගයක් ගන්න. අපි එහෙම නෙවෙයි. කියන්නේ ඉක්මනට සල්ලි බවට පත් වෙනවා කියන එක. වෙනස් වීම අල්ප. එහෙම වෙනස් වෙන්නේ නෑ. වෙනස් වීම අල්ප ආයෝජනයන් තමයි මුදල් සමාන දෑ කියලා කියන්නේ. දැන් බලන්න අපිට මේ නිබන්ධනයේම දෙනවා උදාහරණ කීපයක්. මොනවද? කෙටි කාලීන ස්ථාවර තැන්පත්. මෙතෙන්ට කමාවක් ආවොත් හොඳයි. කෙටි කාලීන ස්ථාවර තැන්පත්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකට දාන ඉතා කෙටි කාලීන ස්ථාවර තැන්පත්. ඒකම කෙටි කාලීන භාණ්ඩාකාර බිල්පත්. භාණ්ඩාකාර බිල්පත් කියපුවම බය වෙනවනේ අපි නේ. නෑ අපි බය වෙන්නේ බැදුම් කර කියපුවම. බැදුම් කරන්නේ වංචාව නෙමේ කියන්නේ භාණ්ඩාකාර බිල්පත්. කෙටි කාලීන භාණ්ඩාකාර බිල්පත්. එහෙනම් කෙටි කාලීන ස්ථාවර තැන්පත් කෙටි කාලීන භාණ්ඩාකාර බිල්පත් අපි සලකනවා මුදල් සමාන දෑ විදිහට. මුදල් සමාන දෑ විදිහට. දැන් පුතේ අපි මෙතන ඊගාවට කතා කරන්නට යන්නේ අපි පෙරදිත් කිව්වා මේ මුදල් ප්‍රවාහයන් ප්‍රධාන ආකාර තුනකට වර්ග කළානේ. මොනවද ප්‍රධාන ආකාර තුන? මෙහෙයුම් කටයුතු, ආයෝජන කටයුතු සහ ඕගොල්ලන්ට පේනවා තුන්වෙනි වර්ගයේ මූල්‍ය කටයුතු කියලා. එහෙනම් මේ මෙහෙයුම් කටයුත්තකට වැටෙන්නේ මොනවද? ආයෝජන කටයුත්තකට වැටෙන්නේ මොනවද? මූල්‍ය කටයුත්තකට වැටෙන්නේ මොනවද කියන කාරණේ ගැන යම් අවබෝධයක් ලබා ගන්න එක තමයි ඊගාව පියවර. එහෙනම් මේ පාඩම හරියට කරන්න නම් ශිෂ්‍යයෙක් දැනගෙන සිටින්න ඕනේ අපිට මුදල් ප්‍රවාහයන් රාශියක් දීලා ඒ මුදල් ප්‍රවාහයේ වැටෙන්නේ මෙහෙයුම්ද, ඒක වැටෙන්නේ ආයෝජනද, ඒක වැටෙන්නේ මූල්‍යද කියලා අහපුවාම ඒ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් දෙන්නට ශිෂ්‍යයෙකුට පුළුවන් වෙන්නට ඕන. එහෙනම් අපි මුලින්ම යන්නේ අන්න ඒ කුසලතාවය ඔයාගේ වර්ධනය කරන්න. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රය ඇතුලේ අවස්ථා කීපයකදී අහලා තියෙනවා මුදල් ප්‍රවාහයන් කීපයක නම් දීලා මේවා වැටෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකමකටද ආයෝජනද මූල්‍යද කියලා අහපු අවස්ථා තියෙනවා. හරි. දැන් අපි බලමු මෙහෙයුම් කටයුතු. දැන් මෙහෙයුම් කටයුත්ත ඔපරේටිං ඇක්ටිවිටි එකක් කියන්නේ. මේ බලන්න අපේ නිබන්ධන ඉතා පැහැදිලිව කියනවා. ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම් ඉපයීමේ කටයුත්ත සම්බන්ධ කටයුතු වන අතර. එහෙනම් මෙහෙයුම් කටයුතු කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම් ඉපයීමේ කටයුත්ත සම්බන්ධ කටයුතු. දැන් උදාහරණයක් විදිහට පෞද්ගලික රෝහලක් ගත්තොත් ලෙඩුන්ට බේත් දීලා ලෙඩුන් ඔපරේෂන් කරලා බේත් විදලා උපයන ආදායම්. අධ්‍යාපනික ආයතනයක් ගත්තොත් පන්ති පවත්වලා උපයන ආදායම්. කරෝල කඩයක් ගත්තොත් කරෝල විකුණලා උපයන දේවල්. නේද? එතකොට කැවුම් කඩයක් ගත්තොත් කැවුම් විකුණලා උපයන දේ. ඒ ව්‍යාපාරේ ප්‍රධාන ආදායම් ඉපීමේ කටයුත්තට සම්බන්ධ වෙන දේවල් තමයි මෙහෙයුම් කටයුතු වෙන්නේ. ඒ අතරම කියනවා ආයෝජන හා මූල්‍ය නොවන කටයුතුය. මෙහෙයුම් කියන්නේ එහෙනම් ආයෝජන හෝ මූල්‍ය කටයුතු වෙන්න බෑ. මේ ව්‍යාපාරේ ප්‍රධානතම ආදායම් ඉපීමේ කටයුත්තට සම්බන්ධ වන දේවල් තමයි මෙහෙයුම් කටයුතුයි කියලා කියන්නේ. හරි. දැන් අපි කම්මැලි නැතුව බලමු මෙහෙයුම් කටයුත්තට මොනවද වැටෙන්නේ කියලා. පළවෙනි එක ගනුදෙනුකරුවන්ගෙන් විකුණුම් වලින් මුදල් ලැබීම. පුතේ මෙන්න මෙතනට මේ ගනුදෙනුකරුවන් කියන වචන දීතලයක් එළියට ගහලා ලියාගත්තත් කමක් නැහැ. ණය ගැතියන්ගෙන් කියලා. ඇත්තටම ණය ගැතියෝ කියන්නේ දැන් අපි හිතමු අපේ කඩේ සිල්ලර කඩයක් කියලා. නිකමට හිතන්න එතකොට ලීසි මේ පාඩම ඉගෙන ගන්න. එතකොට සිල්ලර කඩේ ගනුදෙනුකරුවන්ගෙන් සල්ලි ලැබෙනවා කියන්නේ මුදල් ප්‍රවාහයක්නේ. ඒ කියන්නේ ණය ගැතියන්ගෙන් ණයට ගෙනිච්ච උන්ගෙන් අපිට සල්ලි ලැබෙනවා. මුදල් ප්‍රවාහයක්. ඒක මෙහෙයුම් කටයුත්තකින් ජනනය වෙන මුදල් ප්‍රවාහයක්. ඊට පස්සේ විකුණුම් වලින් මුදල් ලැබීම. අපි අත්පිට වික්කොත් අපේ සිල්ලර කඩේ බඩු අපි අත්පිට විකුණනවා. ඉතින් ඒක මෙහෙයුම් ක්‍රියාකාරකමකින් ජනිත වන මුදල් ප්‍රවාහයක්. ඒකම මේ බලන්න ණය හිමියන්ට ගැනුම් සඳහා මුදල් ගෙවීම. ඔව් අපේ කඩේ බඩු විකුණන්න අපි බඩු ණයට ගන්නවා. අපි හිතමු අපි කාස්තන් කුඩියේ ඉන්න සහරාන් කියලා මුදලාලි කෙනෙක්ගෙන් බඩු ණයට ගත්තා කියලා. එතකොට සහරාන් අපේ ණය හිමි. අපි අනාගතයේ දවසක මේ සහරාන්ට සල්ලි ගෙවනවා. ඒ කියන්නේ ණය හිමියට මුදල් ගෙවනවා.
ණය හිමියට මුදල් ගෙවීම මෙහෙයුම් කටයුත්තක්. එහෙම නැත්නම් අපි සල්ලි දීලා කාගෙන් හරි බඩු ගන්නවා. එහෙනම් ප්‍රධානතම මෙහෙයුම් ක්‍රියාකාරකම් දෙක ඇවිල්ලා අත්පිට විකුණුම් වලින් සල්ලි ලැබෙනවා, ණය ගැතියන් සල්ලි ලැබෙනවා. දෙවෙනි එක ගැනුම් සඳහා අපිට ගැනුම් සඳහා සල්ලි ගෙවනවා, ණය හිමියන්ට මුදල් ගෙවනවා. එහෙනම් ප්‍රධාන මෙහෙයුම් ක්‍රියාකාරකම් දෙකේ උදාහරණ දැන් ඔයාට අතිශයින්ම පැහැදිලි වෙන්නට ඕන. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ කියනවා සේවකයන්ට වේතන ගෙවීම. දැන් මේ සේවකයන්ට වේතන ගෙවීම කියන කාරණේ මෙහෙයුම් කටයුත්තක්. අපේ මෙහෙයුම් කටයුත්ත වෙනුවෙන් සේවකයෝ ඉන්නේ ප්‍රධාන ආදායම් ඉපීමේ කටයුත්ත වෙනුවෙන් ගත්තු සේවකයන්ට වේතන ගෙවීම මෙහෙයුම් ක්‍රියාකාරකම්. එතකොට සාමාන්‍යයෙන් අපේ සිල්ලර වෙනසලේ බඩු කිරන්න හිටිය අය බඩු තෝරන්න හිටිය අලවි සේවකයන්ට වැටුප් ගෙවන එක වේතන ගෙවන එක මෙහෙයුම් කටයුත්ත. ඊට පස්සේ විවිධ වියදම් සඳහා ගෙවීම. දැන් මෙතනදී මේ විවිධ වියදම් කියන එක ඇතුලේ මූල්‍ය වියදම් ඇතුළත් වෙන්නේ නැහැයි කියන එක කාරුණිකව සලකන්න. හරි. දැන් මෙතන මේ විවිධ වියදම් සඳහා ගෙවීම කියන එක ඇතුලේ ඕනනම් චූට්ටක් පැන්සලකින් හරි කොහෙන් හරි ලියන්න පුළුවන්. මූල්‍ය වියදම් හැර. මොකද මූල්‍ය වියදම් අපි මෙහෙයුම් ක්‍රියාකාරකමක් විදිහට සලකන්නේ නැහැ. ඒ හැර වියදම් සඳහා මුදල් ගෙවීම මෙහෙයුම් කටයුත්තක්සේ සැලකිය හැකියි. අපිට ගානක් හදද්දී තවත් මේ දේවල් අවබෝධ වෙනවා. ඊගාවට බලන්න පොලී ගෙවීම. අන්න. දැන් එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා. සර් පොලී ගෙවීම කියන එක අපි ඉගෙනගෙන තියෙන මූල්‍ය ක්‍රියාකාරකමක් විදිහට නේ. මෙන්න මෙතෙන්ට තරුවක් දාන්න නැත්නම් පෝර බෑග් එකක් ඇඳ ගන්න. වැදගත් ක්‍රියා ඒවා ගාවි වැදගත් දේවල් නේ අදින්නේ. මේ දවස්වල තියෙන වැදගත්ම දෙයක් තමයි පෝර හිගයක් තියෙනවා. නේද? ඒක නිසා පොලී ගෙවීම කියන එක ඇයි මෙහෙයුම් කටයුත්තක්? පුතේ සාමාන්‍යයෙන් පොලී ගෙවීම කියන එක මේ ප්‍රමිතියට අනුව මූල්‍ය කටයුත්තක් විදිහට සලකන්න උනත් බැරි කමක් නැහැ. නමුත් අපේ ප්‍රැක්ටිස් එක පරිචය තියෙන්නේ පොලී ගෙවීම මෙහෙයුම් කටයුත්තක් විදිහට සලකන එක. ඒ කියන්නේ අපි මෙතනදී යම් උපකල්පනයක වගේ ඉන්නවා. මේ ව්‍යාපාරය ණයවලටනේ පොලී ගෙවන්නේ. මේ ව්‍යාපාරයේ ණය අරන් තියෙන්නේ වෙන වැඩකට නෙමෙයි ව්‍යාපාරයේ ප්‍රධාන මෙහෙයුම් කටයුත්තේ උදෙසා තමයි ණය අරන් තියෙන්නේ. එහෙනම් එකී ණය සඳහා පොලී ගෙවීම තමයි මේ පොලී ගෙවීම කියලා අපි සලකන්නේ. ඒක නිසා පොලී ගෙවීම වැටෙන්නේ මෙහෙයුම් කටයුත්තකට. ඒක හොඳින් මතක් තියාගන්න. තරු හතර වටෙන් අදින්න, පෝර බෑග් අදින්න, කොරෝනා ඉන්ජෙක්ෂන් අදින්න, කොරෝනා වෛරස් අදින්න මේක අතිශය වැදගත්. පොලී ගෙවීම කියන එක අපි සාමාන්‍යයෙන් සලකන්නේ මෙහෙයුම් කටයුත්තක් විදියට. මොකද කෙනෙකුට මේක මූල්‍ය කටයුත්තක් කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි මූල්‍ය ක්‍රියාකාරකමක් විදියට දැම්මොත් ඒක සිද්ධාන්තමය වශයෙන් වැරදි නෑ. නමුත් අපි එහෙම කරන්නේ නෑ. ඊගාවට ආදායම් බදු ගෙවීම. මෙන්න මේ කියන ආදායම් බදු ගෙවීම අපි සලකන්නේ මොකක් කියලාද? ආදායම් බදු ගෙවීම අපි සලකන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකමක් විදියට. අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු දෙයක්. ආදායම් බදු ගෙවීම අපි සලකන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකමක් විදියට. ඊට පස්සේ මෙන්න මේ අවසාන එක කොමිස්සා පුරස්කාර ලැබීම. සාමාන්‍ය කෙනෙක් අමතක කරන දෙයක්. අපි සලකන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකමක් විදියට. එහෙමනම් දැන් ඔයාට මෙහෙයුම් ක්‍රියාකාරකම් වලට වැටෙන දේවල් ටික මතක තියෙන්නට ඕන. අපි බලමු සාරාංශ වශයෙන් අපිට මතකද කියලා. මොනවද කියන්නේ? අත්පිට විකුණුම් ණය ගැතියන්ගෙන් සල්ලි ලැබීම. ණය හිමියන්ට මුදල් ගෙවන එක අත්පිට ගැනුම්. සේවකයන්ට වේතන ගෙවන එක, මූල්‍ය වියදම් හැර වෙනත් විවිධ වියදම් ගෙවන එක, පොලී ගෙවන එක ඒ අති විශේෂයි. ආදායම් බදු ගෙවන එක සහ අවසාන අමුතු අයිතමය කොමිස් හා පුරස්කාර ලැබීම් අපි සලකන්නේ මෙහෙයුම් කටයුත්තක් විදිහට. හරි. එහෙමනම් දැන් ඔයාලට මේ ටික පැහැදිලිනේ. හරි. ඊට පස්සේ අපි කම්මැලි වෙන්නේ නැතුව යනවා ඊගාව වර්ගයට. මොකක්ද ඊගාව වර්ගේ? ආයෝජන කටයුතු. දැන් මොනවද මේ ආයෝජන කටයුතු කියලා අදහස් කරන්නේ? අපි බලමු. ඒක හරිම ෂෝක් නිර්වචනයක් ප්‍රමිතිය දෙන්නේ hina යනවා ඒක දැක්කම. මොකද්ද කියන්නේ? ඉන්වෙස්ට්මන්ට් ඇක්ටිවිටීස් නැත්නම් ආයෝජන කටයුතු. ඔබයි බලන්න කොහොමද කියන්නේ? මෙහෙයුම් කටයුත්ත යන්නට ඇතුළත් නොවන. හරිද? මෙහෙයුම් වෙන්න බෑනේ. අනෙකුත් ආයෝජන හා දිගු කාලීන ස්වරූපයේ වත්කම් මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ කටයුතු. මේ බලන්න.
අනෙකුත් ආයෝජන හා දිගුකාලීන ස්වරූපයේ වත්කම් මිලදී ගැනීම හා විකිණීම සම්බන්ධ කටයුතු. එනම් උදාහරණ බලන්න කලින් මගේ මේ කතන්දරේ චුට්ටක් අහන්නකෝ. ඊටාම සරලව කෙනෙකුට ආයෝජන කටයුතු වලට වැටෙන්නේ මොනවද කියලා මතක් තියාගන්න. හැටි මං දැන් කියන්නම්. පුතේ ඊටාම සරලව ආයෝජන කටයුතු වලට වැටෙන්නේ මොනවද කිව්වොත් පළවෙනි දේ තමයි මෙතෙන්ට වැටෙන්නේ වචනේ අර්ථයෙන්. දැන් ආයෝජන කටයුතු කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආයෝජන. ඒ කියන්නේ මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන අපි. දැන් අපි accounting වල ගාණක් හදන්නේ මේ ව්‍යාපාරේ අපේ කියලානේ. දැන් අපේ ව්‍යාපාරේ නම ලිලිපුට්ටෝ සිල්ලර වෙළඳසලනා. මේ ලිලිපුට්ටෝ සිල්ලර වෙළඳසැලේ අපි වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආයෝජනයක් කළොත් අන්න ඒක ආයෝජන කටයුත්ත. දැන් මොනවද අපි විසින් කළ හැකි ආයෝජන? අපි ගිහිල්ලා බැංකුවේ දිගු කාලීන ස්ථාවර තැන්පතුක සල්ලි දානවා. කෙටි කාලීන ස්ථාවර තැන්පතු මුදල් සමාන අයිටම යන්නේ. දිගු කාලීන ස්ථාවර තැන්පතුක අපි සල්ලි දානවා. අන්න ආයෝජන කටයුත්ත. ඒ දිගු කාලීන ස්ථාවර තැන්පතුව උපලබ්ධ වෙලා සල්ලි අපිට ලැබෙනවා. අන්න ආයෝජන කටයුත්ත. අපි ගිහිල්ලා කොටස් වෙනද පොලේ වෙන සමාගමක කොටස් මිලදී ගන්නවා. අන්න ආයෝජන කටයුත්තකට සල්ලි එළියට ගියා. එකී සමාගම ලාභාංශ ප්‍රකාශ කරලා අපිට ලාභාංශ හම්බෙනවා. අපි අර ආයෝජනය කරපු කොටස් වෙනද පොලේ තිබ්බ සමාගම ලාභාංශ ප්‍රකාශ කරලා අපිට ලාභාංශ ලැබෙනවා. එහෙනම් අන්න ආයෝජන කටයුත්තකින් මුදල් ගලාගෙන එනවා. අපි ගිහිල්ලා වෙන සමාගමක ණය කර මිලදී ගන්නවා. අන්න ආයෝජන කටයුත්තකට සල්ලි අපෙන් ගියා. එකී ණය කර නිකුත් කරපු සමාගම අපිට පොලී ගෙවනවා. අන්න අපේ පැත්තෙන් පොලී ලැබෙනවා. ආයෝජන කටයුත්තකින් මුදල් ලැබෙනවා. එහෙනම් ඔයාට පැහැදිලි ආයෝජන කටයුතු කියන එකට අදාළ වෙන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ආයෝජන සඳහා මේ ගාන හදන ව්‍යාපාරයේ ආයෝජන කටයුතු සඳහා මුදල් ගෙවීම හා මුදල් ලැබීම. එපමණක් නෙවෙයි තවත් එකක් මෙතෙන්ට වැටෙනවා. ඒ මොකක්ද? මං කියවනේ තවත් එකක් වැටෙනවා කියලා. වැටෙන අනිත් එක තමයි දීපල පිරියත් උපකරණ. දැන් ඕගොල්ලෝ මේ වෙදි දීපල පිරියත් උපකරණ කියන්නේ මොනවද කියලා දන්නවනේ. ඔය කියන දීපල පිරියත් උපකරණය විකිණීම නිසා මුදල් ලැබීම, දීපල පිරියත් උපකරණයක් අත්පත් කර ගැනීම උදෙසා මුදල් ගෙවීම ආයෝජන කටයුතු විදිහටයි සලකන්නේ. දැන් ඔන්න ඔය කියන දේවල් ටික මොනවද? වචනේ පරිසමාර්ථයෙන් ආයෝජන සහ දීපල පිරියත් උපකරණ විකිණීම සහ මිලට ගැනීම. ඔන්න ඔය කියන කතාව ඔළුවට තියාගෙන බලන්න අපි දීලා තියෙන උදාහරණ ඔයාට ගැළපෙන උදාහරණද කියලා. දැන් මොනවද ඒගොල්ලෝ කියන උදාහරණ? ස්ථාවරවත්කම් විකුණා මුදල් ලැබීම. ස්ථාවරවත්කම් කියන්නේ දීපල පිරියත් උපකරණ. ස්ථාවරවත්කම් මිලදී ගැනීමට මුදල් ගෙවීම. දීපල පිරියත් උපකරණ. ස්ථාවර තැන්පතුවක් කැරබීම. දිගු කාලීන ආයෝජනයක්. කොටස් මිලදී ගැනීම ආයෝජනයක්. ආයෝජන විකිණීමෙන් මුදල් ලැබීම. හරිනේ. ආයෝජන ආදායම් උදාහරණ පොලී ලාභාංශ ලැබීම වගේ දේවල්. පැහැදිලි? මම හිතනවා අතිශයින්ම පැහැදිලි. දැන් ඔයාට අවබෝධ වුණාද මෙහෙයුම් කටයුතු කියන්නේ මොනවද? ආයෝජන කටයුතු කියන්නේ මොනවද කියලා ඔයාට අවබෝධද දැන්? හොඳයි. අපේ ඊගාව පියවර මූල්‍ය කටයුතු කියන්නේ මොනවද? ඒකත් ළමයි මම සරලව ඕගොල්ලන්ට කියන්නම්කෝ මේ නිර්වචනය බලන්නෙත් නැතුව. මූල්‍ය කටයුතු කියන්නේ අර වගේම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ණය ගැනීම ණය ආපසු ගෙවීම සහ ඒ කියන්නේ ණය ප්‍රාග්ධනය සම්බන්ධ කටයුතු සහ ස්කන්ධ ප්‍රාග්ධනය සම්බන්ධ කටයුතු. කාගේද? අපි මේ ගාන හදන අපේ සමාගම. මේ ගාන හදන අපි ලිලිපුට්ටෝ සීමා සහිත ලිලිපුට්ටෝ සමාගම නම් මේ ලිලිපුට්ටෝ සමාගමේ ණය ප්‍රාග්ධනය හා ස්කන්ධ ප්‍රාග්ධනය සම්බන්ධ කටයුතු. ඒ කියන්නේ දැන් අපි ලිලිපුට්ටෝ සහ සමාගම නම් සීමා සහිත ලිලිපුට්ටෝ සහ සමාගම කියන පුද්ගලික සමාගමක් නා. අපේ සමාගම ණයක් ගත්තොත් ඒක මූල්‍ය කටයුත්තක්. අපේ සමාගම මේ ණය ගෙව්වොත් ඒක මූල්‍ය කටයුත්තක්. හැබැයි පුතෝ මේ ණය පොලී මෙහෙයුම් ණය පොලී ගෙවීම මෙහෙයුම්. හරි. එතකොට අපේ සමාගම කොටස් නිකුත් කළොත් ඒක මූල්‍ය කටයුත්තක්.
දැන් හොඳින් තේරුම් ගන්න මේ අපි ඇවිල්ලා සීමා සහිත ලිලිපුට්ටෝ පුද්ගලික සමාගම අපි කොටස් නිකුත් කළොත් ඒක මූල්‍ය කටයුත්ත. හැබැයි අපි ගිහිල්ලා කොටස් වෙළඳපොලේ තියෙන වෙන සමාගමක කොටස් මිලදී ගත්තොත් ඒක ආයෝජනේ තේරුම් ගන්න. අපි කොටස් නිකුත් කළොත් මූල්‍ය හැබැයි අපි වෙන කවුරු හරි පිට මිනිස්සෙක්ගේ පිට සමාගමක කොටස් අපි මිලදී ගත්තොත් ඒක ආයෝජන. හොඳේ. මොකද එහෙම පිට අය ගිව ගන්න ආයෝජන පරමාර්ථයෙන්. ඒව ආයෝජන. හැබැයි අපි කොටස් නිකුත් කරලා සල්ලි කැන්ද ගත්තොත් ඒක මූල්‍ය. තේරුණාද මන් දන්නේ නැහැ. මං හිතනවා තේරෙන්න ඇතියි කියලා. දැන් මේ විදිහට කල්පනා කරන්න. දැන් අපි පිට සමාගමක කොටස් මිලදී ගත්තු හින්දා ඒ පිට සමාගමෙන් අපිට ලාභාංශ ලැබෙනවා. පිට සමාගමෙන් ලාභාංශ ලැබෙනවා. ඒක අපේ ආයෝජන කටයුත්ත. හැබැයි අපේ සමාගම මේ සීමා සහිත ලිලිපුට්ටෝ සහ සමාගම කියන අපේ සමාගම අපේ කොටස් හිමියන්ට ලාභාංශ ගෙවනවා නම් ඒක මූල්‍ය කටයුත්ත. හරි? දැන් මේ වෙනස ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුතේ. පිට සමාගම් වල ආයෝජනය කළොත් ඒක ආයෝජන. හැබැයි අපේ සමාගම කොටස් නිකුත් කළොත් ඒක මූල්‍ය. පිට සමාගම් වලින් ලාභාංශ ලැබුණොත් ඒක ආයෝජන. හැබැයි අපේ සමාගම ලාභාංශ ගෙවුවොත් ඒක මූල්‍ය. ඒකයි මම කිව්වේ මේ ගාන හදන අපේ සමාගමේ කොටස් ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය සම්බන්ධ ක්‍රියාකාරකම් තමයි මූල්‍ය කටයුතු වලට වැටෙන්නේ. ඔන්න ඔය කියන මූලික අවබෝධයත් එක්ක දැන් ප්‍රමිතියේ තියෙන නිර්වචනයන් කියවමු. දැන් බලන්න මොකක්ද ප්‍රමිතිය කියන්නේ? ව්‍යාපාරේ ස්කන්ධ ප්‍රාග්ධනේ හා ණය ගැනීම වල ප්‍රමාණේ හා සංයුතියේ වෙනස් වීම වලට බලපාන්නා වූ ක්‍රියාකාරකම්. හරිනේ මං කිව්වා හරිනේ. ස්කන්ධ ප්‍රාග්ධනයට සහ ණය ගැනීම වල ප්‍රමාණේ හා සංයුතිය වෙනස් වන කාරණා. බලන්න මොනවද උදාහරණ තියෙන්නේ? 1. කොටස් නිකුත් කිරීමෙන් මුදල් ලැබීම. ඔව් අපි කොටස් නිකුත් කළොත් මූල්‍යයි. කොටස් නිදහස් කිරීමට මුදල් ගෙවීම. දැන් පුතේ ඕගොල්ලෝ දන්නවා සමහර කොටස් නිදහස් කළ හැකිනේ. දැන් ඔය නිදහස් කළ හැකි වර්ණීය කොටස් නේද? redeemable preference shares නිදහස් කළ හැකි. අනාගතයේ නිශ්චිත දවසක නිදහස් කළ හැකි. අන්න ඒ වගේ කොටස් නිදහස් කරන් අපි මුදල් ගෙවුවොත් ඒකත් මූල්‍ය කටයුත්තක්. බාහිර පාර්ශවයන්ගෙන් ණය ගත්තොත් මූල්‍ය කටයුත්තක්. බාහිර පාර්ශවයන්ගෙන් ගත් ණයක් ආපහු ගෙවුවොත් මූල්‍ය කටයුත්තක්. ලාභාංශ ගෙවුවොත් ඒකත් අපි සලකන්නේ මූල්‍ය කටයුත්තක් විදිහට. දැන් ඔයාට එහෙනම් හැකියාව තියෙන්න ඕන යම් ගනුදෙනු ටිකක් දුන්නොත් ඒක ආයෝජනද මෙහෙයුම්ද මූල්‍යද කියලා කියන්න. හොඳයි. දැන් අපි ඊගාවට මේ අභ්‍යාසයේ විසඳන්න යනවා. මේ අභ්‍යාසයේ අදහස් කරන්නේ කිසියම් මුදල් ප්‍රවාහයක් දීලා ඒ මුදල් ප්‍රවාහය වැටෙන්නේ කුමන ක්‍රියාකාරකමකටද කියන එක තමයි කතා කරන්න උත්සාහ කරන්නේ. දැන් විකුණුම් ණය ගැති ලැබීම් ද ඇතුළුව අපි කලිනුත් කිව්වා මෙහියුම් ක්‍රියාකාරකමක් කියලා. ඒක නිසා අපි ඒ අදාළ තැනට හරි දාන්න. ලාභාංශ ලැබීම. ලාභාංශ ලැබීම අපි සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකමක් විදිහට. ලාභාංශ ලැබීම ආයෝජන ක්‍රියාකාරකම. ඊගාවට තුන්වෙනි එක මෝටර රථයේ විකිණීම. ඒකත් දීපල පිරියත් උපකරණ සම්බන්ධ ක්‍රියාවක් නිසා ආයෝජන ක්‍රියාකාරකම. කොටස් නිකුතුව. දැන් මේ කොටස් නිකුතුව කියන්නේ අපිනේ කොටස් නිකුත් කරන්නේ. එතකොට ඒක අපේ කොටස් ප්‍රාග්ධනයේ සම්බන්ධ ක්‍රියාකාරකමක් නිසා කොටස් නිකුතුව වැටෙන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට. ඊට පස්සේ ණය කර නිකුතුව. දැන් ණය කර නිකුතුව කියන්නේ අපේ ණය ප්‍රාග්ධනයේ සම්බන්ධ කාර්යයක් නිසා ඒක වැටෙන්නේ මූල්‍ය ක්‍රියාකාරකම යටතට තමයි වැටෙන්නේ. දැන් අපි ඊට පස්සේ තියෙන දේ බැලුවොත් ඊගාවට පොලි ලැබීම. දැන් අපිට පොලි ලැබෙන්නේ අපි කොහේ හරි තැනක ආයෝජනයක් කරපු නිසානේ. ඒක නිසා පොලි ලැබීම ආයෝජන ක්‍රියාකාරකම. ගැනුම් ණය හිමියන්ට ගෙවීම ද ඇතුළුව ගැනුම් කියන එක මෙහෙයුම් ක්‍රියාකාරකමක් අපි කලින් කතා කළා. රයිට්. තව අපිට තියෙනව නේද? තව වගේක් තිබ්බ අපි බලමු හරියටම මොනවද කියලා. හරි. ඊට පස්සේ අපි ඊගාවට තියෙන මෝටර රථයක් මිලදී ගැනීම. ඇත්තටම
අපිට මතකයි මේ මැද්දේ තීරු ආයෝජන මෙහියුම් ආයෝජන මූල්‍ය කියලා තියෙන. එතකොට මෝටර රථයක් මිලදී ගැනීම කියන එක දේපල පිරියත උපකරණ අත්පත් කර ගැනීමකට සම්බන්ධ අයිතමයක් නිසා ඒක ආයෝජන ක්‍රියාකාරකම. වැටුප් ගෙවීම අපි කලින් කතා කරලා තියෙනවා මෙහියුම් ක්‍රියාකාරකම. අනෙකුත් වියදම් කියන එකත් අපි සලකන්නේ මෙහියුම් ක්‍රියාකාරකමක් විදිහට. බදු ගෙවීම. බදු ගෙවීමත් අපි සලකන්නේ මෙහියුම් ක්‍රියාකාරකමක් විදිහට. ඊට පස්සේ ණය වාරික ගෙවීම. දැන් ණය ගැනීම මූල්‍ය ක්‍රියාකාරකමක් නිසා ණය වාරික ගෙවීමත් අපි සලකනවා මූල්‍ය ක්‍රියාකාරකමක් විදිහට. එතකොට කල්බදු වාරික ගෙවීමත් මූල්‍ය ක්‍රියාකාරකමක්. ඊගාවට සේවක පාරිතෝෂික ගෙවීම සේවකයෝ මෙහියුම් කටයුත්තට සම්බන්ධ නිසා මෙහියුම් ක්‍රියාකාරකමක් විදිහටයි අපි සලකන්නේ. මම හිතන්නේ එච්චරයි අපිට තියෙන්නේ. දැන් ශිෂ්‍ය විදිහට ඕගොල්ලන්ට හැකියාවක් ඇතැයි කියලා අපි හිතනවා. යම් අයිතමයක් දුන්නොත් ඒක මෙහියුම්ද ආයෝජනද මූල්‍යද කියලා නිවැරදිව ප්‍රකාශ කරන්න. හරි. පුතේ දැන් අපි අද දවසේදී ඊගාවට උත්සාහ කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක ආකෘතිය සම්බන්ධයෙන් ඔයාව යම් දැනුවත් කිරීමකට ලක් කරන්න. ඇත්තටම මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරන ක්‍රම දෙකක් තියෙනවා. හරි? ඒක ඔයා අනිවාර්යයෙන්ම මතකයට ගත යුතු ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රධාන ක්‍රම කියන්නේ ওই දෙක තමයි තියෙන්නේ. එකක් තමයි ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරනවා. අනිත් එක වක්‍ර ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරනවා. ඉතින් මේ පාඩම ඉගෙන ගන්න උසස් පෙළ ශිෂ්‍යෙක්, ඩබල් AT ශිෂ්‍යෙක්, හෝ වෙනත් ඕනෑම වෘත්තීය විභාගයකට ඉදිරිපත් වන ශිෂ්‍යෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් කවරෙක් හෝ වේවා. මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ කියන එක ඍජු ක්‍රමයට හදන්නයි වක්‍ර ක්‍රමයට හදන්නයි දෙකම ඉගෙන ගන්න ඕන. දැන් අපේ සමහර ළමයි වක්‍ර ක්‍රමයේ විතරයි ඉගෙනගෙන යන්නේ. මොකද බොහෝ විට ගණන් ඉන්නේ වක්‍ර ක්‍රමේ. නමුත් ඉඳලා හිටලා ඍජු ක්‍රමයේ දුන්නොත් එහෙම මල ඍජු ක්‍රමයට ගාන හදා ගන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා මේ ක්‍රම දෙකම ඊටාම හොඳින් අධ්‍යයනය කිරීම අවශ්‍යයි. සහ ගුරුවරයෙක් විදිහට මම අවබෝධ කරගත්තු දේ තමයි මේ මෙන්න මේ ඍජු ක්‍රමයේ ආකෘතිය දරුවා කියන්නේ ශිෂ්‍යයාට කටපාඩම් නැති නිසා. මම හැමතිස්සෙම කියන පාඩම් නෙමෙයි කටපාඩම්. දැන් යම් දේවල් දැන් සමහරව හිතනවා දෙයක් කටපාඩම් කරන්න කියපුවම ඒක එච්චර සුදුසු නෑ කියලා. දැන් සුදුසු නැත්තේ නෑ. දැන් සමහර දේවල් අපි කටපාඩම් කරන්න ඕනනේ නේ. දැන් අපි අම්මට වදිනවනේ දසමාසයේ උරේකත්වා පෝසේසි උද්ධිකාරණං. එහෙම නේද වදින්නේ මන් දන්නේ. මන් දන්නේ නැති නෑ දන්නවා. ඒ විදිහට අම්මට වදින ගාතාව අපිට කටපාඩම්. ඉතින් ඒක කටපාඩම් වෙන එක වරදක්ද? නෑ වරදක් නෙවෙයි. ඒක කටපාඩම් වෙන එක මෝඩ වැඩක්ද? නෑ මෝඩ වැඩකුත් නෙමෙයි නේ. අපි දැන් උද්ධිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකම් කියලා අප්පච්චිට වදින ගාතාව කටපාඩම් වෙන එක වරදක්ද? වරදක් නෙමෙයි. ඒක මෝඩකමක්ද? මෝඩකමකුත් නෙමෙයි. ඒක නිසා කටපාඩම් කළ යුතු දේවල් පුතේ කටපාඩම් කරන්න ඕන. ඒවා ඔයාට මහත්ඵල මහානිසංස ගෙනත් දෙනවා. ඒකින්ද මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයක ඍජු ආකෘතියේ මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ යටතේ මේ දීලා තියෙන අයිතමයන් 4-5 මෙන්න මෙතන ඉඳන් මේ යටට යනකම් මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ යටතේ පමණක් තියෙන මේ අයිතමයන් 4-5 ඔබට කටපාඩම් වී තිබිය යුතුමයි. එතකොට හරි ලේසි ගාණක් හදන්න. හරිම ලේසි ගාණක් හදන්න. හරි අපි උත්සාහ කරලා බලමු. හරි. මොකක්ද මුලින්ම කියන්නේ? මුලින්ම තියෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. බලන්න මේ ආකෘතිය. නිකම්ම මෙහෙයුම් කියලා නැවතුන්නේ නැහැ. මෙහෙයුම් ක්‍රියාකාරකම් කියලා නැවතුනේත් නැහැ. මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ 1 2 3 4 5යි. සිංහල වචන පහක් තියෙනවා. ඒ පහම පාඩම් කරගන්න. කොහොමද මාතෘකාව? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. ඊට කලින් කෙනෙක් උඩින් නම ලියන හැටි සීමා සහිත ලිලිපුත්තෝ සමාගමේ 2020යි 12යි 31 දිනෙන් අවසන් වාර්ෂිකය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අන්න ඒ විදිහට ආදායම් ප්‍රකාශනයක නම ලියපු විදිහටම තමයි නම ලියන්නේ. right. මුල්ම මාතෘකාව මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. ඊට පස්සේ පුතේ අපි ප්‍රධාන හෙඩින්ග්ස් 3ක් තියෙනවා. මේ බලන්න දෙවනි හෙඩින් එක ආයෝජන ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. හෙඩින් එක කිව්වේ හෙඩිම ඒ කියන්නේ මාතෘකාවනේ. තුන්වෙනි ලොකු හෙඩිම මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. එහෙනම් අපි දන්නවා කොහොමයි මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ,
ආයෝජන ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ right අපි ඊගාව පියවරේදී බලමු දැන් මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ කියන එකට ඍජු ක්‍රමේදී අපි අන්තර්ගත කරන්නේ මොනවද කියන වග දැන් පුතේ බලන්න මොනවද තියෙන්නේ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් මෙන්න මෙතෙන්ට පැන්සලකින් ලියා ගන්න. එහෙම නැත්නම් ඊතලයක් එළියට දාලා ලියා ගන්න. මේ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් කියන එක ඇතුලේ දේවල් දෙකක් අන්තර්ගතයි. මොනවද දේවල් දෙක? එක අත්පිට විකුණුම්. දෙක ණය ගැති ලැබීම. එහෙනම් මොකද්ද දැන් මම කරන්ට කිව්වේ? මම කරන්ට කිව්වේ මේ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් කියන එක තමයි ආකෘතිය කියන මේ ප්‍රමිතිය කියන වචනේ. අපිත් ඒක හිම්මම ලියන්න ඕන. ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල්. හැබැයි මේ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් කියන එක ඇතුලේ දේවල් දෙකක් අන්තර්ගතයි. එකක් අත්පිට විකුණුම් අනිත් එක ණය ගැතියන්ගෙන් ලැබීම. ඒක අපි අපේ ඔළුවේ තියා ගන්නවා. එතකොට අපි ගාණක් අදදී ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් කියලා ලියන්නේ ඔය කියන අත්පිට විකුණුයි ණය ගැතියන්ගෙන් ලැබීනුයි දෙකේම එකතුව. පෙර වැඩක ඒක වෙන වෙනම පෙන්නනවා. එකතුව ගෙනල්ලා මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ පළවෙනි තීරුවට දානවා. සර් දෙවෙනි තීරුවට දැම්මොත් වැරදිද? නෑ වැරදි නෑ. නමුත් අපි පිළිවෙලක් ඇති කරගන්න ඕන නිසා පළවෙනි තීරුවේ ලියනවා. එහෙනම් අපේ ඔළුවට ගියා පළවෙනියයිත මේ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල්. ඒක අපිට පාඩම්. ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් කියන එක ඇතුලේ දේවල් දෙකයි අත්පිට විකුණුම් සහ ණය ගැතියන්ගෙන් ලැබී. හරි. අපි යන් ඊගාව එකට. දැන් බලන්න පුතේ ඊගාව එක මොකද්ද? මෙන්න දෙවෙනි එක. දෙවෙනි එක ඇවිල්ලා සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල්. නේද? මෙන්න මේ සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන එක ඇතුලේ දේවල් තුනක් තියෙනවා. තුනක් හතරක් තියෙනවා. මොනවද? එකක් තමයි අප්පිට ගැනුම්. අර වගේ මීතලයක් එළියට දාලා හරි කොහේ හරි තැනක එක්කෝ ඉස්සරහ වරහනකින් පැන්සලකින් අපි ලියා ගන්නවා. නැත්නම් අපේ ඔළුවට ගන්නවා. මේ සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන දේවල් ඇතුලේ තියෙනවා අප්පිට ගැනුම්. දෙවෙනි එක ණය හිමියන්ට ගෙවීම. තුන්වෙනි එක වැටුප් ගෙවීම. හතරවෙනි එක වෙනත් මෙහෙයුම් වියදම්. හරි මම දේවල් හතරක් කිව්වා. සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන එක ඇතුලේ මම යලිත් මතක් කරන්නම්. අත්පිට ගැනුම්, ණය හිමියන්ට ගෙවීම, සේවකයන්ගේ වැටුප් වේතන ආදිය ගෙවීම, වෙනත් මෙහෙයුම් වියදම් ගෙවීම වැටෙනවා සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියලා කියන එක ඇතුළට. එතකොට පුතේ දැන් ඔන්න මුලින්ම තිබ්බ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් ඊට පස්සේ තිබ්බ මොකද්ද සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල්. එහෙනම් ඔය උඩ එකකින් යට එක අඩු කරලා ඒ කියන්නේ ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් වලින් සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් අඩු කළාට පස්සේ අපිට ලැබෙන උත්තරේට අපි ලස්සන වාක්‍යයක් කියනවා. දැන් අපේ සමහර ළමයි මේ වාක්‍ය මතක් තියාගන්න මාරකම ඇති. නමුත් විභාගයක ඒක එහෙම්මම ලියන්න ඕන. මොකද අපි මේ අධ්‍යයනය කරන්නේ LKS 7 කියන ගිණුම් කරන ප්‍රමිතිය. ප්‍රමිතිය කියන්නේ රටක ගිණුම් කරන සම්බන්ධයෙන් තියෙන නීතිය. එහෙනම් මේ භාවිතා කරන වචන ඔයාට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඒක ඒ විදිහටම තියෙන්න ඕන. මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල්. බලන්න මම ඇලයිලක් ගහලා වරහන් ඇතුළේ ලියලා තිනවා යෙද වූ මුදල්. පුතේ මෙතෙන්ට එන උත්තරේ ධන උත්තරයක් නම් අපි ඒකට කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල්. ඍණ උත්තරයක් නම් කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් තුල යෙද වූ මුදල්. හරි ලස්සනයි නේද වාක්‍ය භාවිතය. ධන නම් ජනනය වූ මුදල්, ඍණ නම් යෙද වූ මුදල්. එහෙනම් මෙතන ඉඳන් දැන් මුල ඉඳන් මතකද මොකද්ද මාතෘකාව උනේ? මාතෘකාව උනේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. මොනවද අපි ඊයත් ලිව්වේ පළවෙනි එක? පළවෙනි එක ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල්. දෙවෙනි එක මොකක්ද? සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල්. ඊට පස්සේ අපිට එන උත්තරේ මොකද්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල්. එහෙම නැත්නම් යෙද වූ මුදල්. මම හිතන්නේ ඒක පැහැදිලි. ඊට පස්සේ මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වෙච්ච එහෙම නැත්නම් යෙද වූ මුදල් වලින් අපි දේවල් දෙකක් අඩු කරනවා. පුතේ මොකක්ද අඩු කරන දේවල් දෙක? එක පොලී ගෙවීම, දෙවැනි එක ආදායම් බදු ගෙවීම. දැන් මම ඔයාලට කියවනේ පොලී ගෙවීම කියන එක අපි මෙහෙයුම් ක්‍රියාකාරකමක් විදිහට සලකන්නේ කියලා. ඒක නිසා මේ බලන්න මෙහෙයුම් යටද දීලා තියෙන්නේ නේ. පොලී ගෙවීම, ආදායම් බදු ගෙවීම අඩු කරනවා. අඩු කරලා එන උත්තරේ අපි දකුණට මාරු කරනවා. බලන්න ඒකට කියන නම් ඒකට කියනවා
මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. කෙනෙක් කියයි සර් කලිනුත් ලිව්වා. නෑ. කලින් ලියලා තියෙන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල්. දැන් ලියන්නේ ජනනය වූ ශුද්ධ මුදල්. එහෙනම් අලුතෙන් එක්කව වෙච්ච වචනේ ශුද්ධ කියන වචනේ. උත්තරේ ධන නම් ජනනය වූ ශුද්ධ මුදල්. උත්තරේ ඍණ නම් යෙද වූ ශුද්ධ මුදල්. පැහැදිලි වාට කියන කාරණේ එකී උත්තරේ අපි දකුණට මාරු කරනවා. එහෙනම් යලිත් අපි බලමු අපිට මතකද කියලා මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ මාතෘකාව ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල් සැපයුම්කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් ලැබෙන උත්තරේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල් එහෙම නැත්නම් යෙද වූ මුදල් ඒකෙන් අඩු කරනවා පොලී ගෙවීම සහ ආදායම් බදු ගෙවීම අපිට අන්තිමට ලැබෙන උත්තරේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ එහෙම නැත්නම් යෙද වූ ශුද්ධ මුදල් එච්චරනේ ඉන්නේ. දැන් අපිට මෙහෙයුම් ක්‍රියාකාරකම් පැහැදිලි. අපි යනවා දැන් ආයෝජන ක්‍රියාකාරකම් හඳුනා ගන්න. ආයෝජන ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. දැන් පුතේ මෙතනදී කටපාඩම් කිරීමක් අවශ්‍ය නැහැ. ඔයා දන්නවනේ ආයෝජන ක්‍රියාකාරකම් කියන්නේ මොනවද කියලා. මේ දීපල පිරියත් උපකරණයක් එක්කෝ විකුණනවා එක්කෝ ගන්නවා. එහෙම නැත්නම් වචනේ පරිසමාප්තාර්ථයෙන් ආයෝජන. මේ බලන්න. ස්ථාවරවත්කම් විකුණා මුදල් ලැබීම. සල්ලි එන නිසා ධන. ස්ථාවරවත්කම් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීම. සල්ලි යන නිසා ඍණ. නේද? එතකොට ආයෝජන මිලදී ගැනීම සල්ලි යන නිසා ඍණ. ඊගාවට කොටස් මිලදී ගැනීම ආයෝජනය මේ සල්ලි යනවා ඍණ. එතකොට ආයෝජන විකිණීමෙන් මුදල් ලැබීම සල්ලි එනවා ධන. ආයෝජන ආදායම් ඒ කියන්නේ පොලී ලාභාංශ සල්ලි එනවා ධන. කටපාඩම් කිරීමක් අවශ්‍ය නැහැ. හරි. මේ වචන පාඩම් කරන්න අවශ්‍ය මෙහෙයුම් ක්‍රියාකාරකම් වලදී. ආයෝජන ක්‍රියාකාරකම් කිසිවක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. බුද්ධිය තියෙනවා නම් ලිව්වේ. හැබැයි අන්තිමට එන උත්තරේ අපි ඒක ලස්සනට ලියනවා. මෙහි ආයෝජන ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. එහෙම නැත්නම් යෙද වූ ශුද්ධ මුදල්. උත්තරේ ධන නම් ජනනය වූ ශුද්ධ මුදල්. උත්තරේ ඍණ නම් යෙද වූ ශුද්ධ මුදල් කියලයි එන්නේ. මම හිතන්නේ ඒක හරිම ලේසි වාට පැහැදිලි. අපි ආයෝජන ක්‍රියාකාරකම් ඉවර කරලා මූල්‍ය ක්‍රියාකාරකම් දැන් බලන්නයි යන්නේ. හරි. පුතේ දැන් අපි මූල්‍ය ක්‍රියාකාරකම් බලමුකෝ. දැන් මූල්‍ය ක්‍රියාකාරකනොත් අපිට සාමාන්‍ය බුද්ධිය තියෙනවා නම් මතක් තියාගන්න පුළුවන්. ඒකත් පාඩම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. අපි දන්නවනේ මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ අපේ කොටස් ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය සම්බන්ධ දේවල්නේ. මේ කොටස් නිකුත් කිරීමෙන් මුදල් ලැබී. අපේ කොටස් ප්‍රාග්ධනය සම්බන්ධයි සල්ලි එන නිසා ධන. කොටස් නිදහස් කරන්නට මුදල් ගෙවනවා. අර මං කිව්වේ නිදහස් කළ හැකි වර්ණීය කොටස් වගේ ඒවා නිදහස් කරන්නට මුදල් ගෙවුවොත් අපේ කොටස් ප්‍රාග්ධනයට සම්බන්ධයි. නමුත් සල්ලි යන නිසා ඍණ. ඍණ නිසා වරහන්. බාහිර පාර්ශවයෙන් ණයක් ගත්තොත් සල්ලි එන නිසා ධන. බාහිර පාර්ශවයෙන් ගත්තු ණය ආපහු දුවොත් සල්ලි යන නිසා වරහන් ඇතුලේ ඍණ. නේ ලාභාංශ ගෙවුවොත් පිනේ ගෙවන්නේ අපේ මුදල් යන නිසා ඍණායිතමයක් විදිහට පෙන්වනවා. එහෙනම් මේ දේවල් තුනේ එකතුව මේ ටිකේ එකතුව අපි දකුණට මාරු කරනවා. අර වගේමයි මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. එහෙම නැත්නම් යෙද වූ ශුද්ධ මුදල් කියලයි අපි කියන්නේ. මගේ මේ පැන්සල තියෙන තැනට අතිශය පැහැදිලි. මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල් නැත්නම් යෙද වූ ශුද්ධ මුදල් කියලයි අපි ඒකට කියන්නේ. ඊට පස්සේ හරිම වැදගත්. දැන් අපි ගාව අපි මොනවද මේ දකුණු තීරුවේ ලිව්වේ? අපි දකුණු තීරුවේ ලිව්වනේ මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. අපි ලිව්වනේ ආයෝජන ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. අපි ලිව්වනේ මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. මෙන්න මේ ඉලක්කම් තුනේම එකතුව. මෙන්න මේ ඉලක්කම් තුනේම එකතුවට අපි ලස්සන වචනයක් කියනවා. අපේ ගොඩක් ශිෂ්‍යයෝ ඒක අමතක කරනවා. මොකද්ද කියන්නේ? වර්ෂය තුල එහෙම නැත්නම් කාලච්ඡේදය තුල මුදල් හා මුදල් සමාන දෙහි ශුද්ධ වැඩිවීම. එන උත්තරේ ධන උත්තරයක් නම් ශුද්ධ වැඩිවීම. එන උත්තරේ ඍණ උත්තරයක් නම් ශුද්ධ අඩුවීම. මොකද්ද කියන්නේ? වර්ෂය තුල මුදල් හා මුදල් සමාන දෙහි ශුද්ධ වැඩිවීම නැත්නම් ශුද්ධ අඩුවීම. ඊට පස්සේ ඒකට පුතේ අපි එක්කහුව කරනවා. වර්ෂය මුල මුදල් හා මුදල් සමාන දෙය. වර්ෂයේ මුල මුදල් හා මුදල් සමාන දෙය කීයක්ද තිබේ? අපි ඒක එක්කහුව කරනවා. ඊට කොට අපිට අවසාන උත්තරේ ලැබෙනවා.
මොකක්ද අපිට ලැබෙන අවසාන උත්තරේ? වර්ෂයක මුදල් හා මුදල් සමාන දෑ. මෙන්න මේ කියන වර්ෂයක මුදල් හා මුදල් සමාන දෑ. අනිවාර්යයෙන්ම වාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ පෙන්නන මුදල් හා මුදල් සමාන දෑ කියන අයිතමය සමග සමවිය යුතුයි, ටැලි විය යුතුයි. එහෙමනම් ඍජු ක්‍රමයේ ආකෘතිය අපි යලිත් සරලව මතක් කරොත් අපේ සමාගමේ නම ලියන දිනින් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා ලියන ප්‍රධාන හෙඩින්ස් තුනක් ගහනවා. එකක් මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ, දෙවෙනි එක ආයෝජන ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ, තුන්වෙනි එක මොකක්ද? මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ. මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ මතක් තබා ගත යුතුයි. මොනවද පළවෙනි එක? ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල්. තුන්වෙනි එක සැපයුම්කරුවන්ට සේවකයන්ට ගෙවූ මුදල්. අපිට ලැබෙනවා උත්තරයක්. ඒකට කියනවා මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ එහෙම නැත්නම් යෙද වූ මුදල්. ඒකෙන් ආදායම් බදු ගෙවීම පොලි ගෙවීම අඩු කරපුවාම ලැබෙන උත්තරයක් මෙහියුම් ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ එහෙම නැත්නම් යෙද වූ ශුද්ධ මුදල්. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් මුදල් ප්‍රවාහ එනවා. ඒවා මතක් තියාගන්න දෙයක් නෑ අපේ සාමාන්‍ය බුද්ධියෙන් දැම්ම හැකි. අවසාන උත්තරයට කියන්නේ ආයෝජන ක්‍රියාකාරකම් තුළින් ජනනය වූ නැත්නම් යෙද වූ ශුද්ධ මුදල්. මූල්‍ය ක්‍රියාකාරකනුත් එහෙමයි කටපාඩම් කිරීමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය බුද්ධියෙන් දැම්ම හැකි. අන්තිමට එන උත්තරයට කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ නැත්නම් යෙද වූ ශුද්ධ මුදල්. එකී අයිතමයන් තුනේම එකතුව. අපි දකුණට මාරු කරන්නේ එකතු විතරනේ. එක්කහු කරලා කියනවා වර්ෂය තුල මුදල් හා මුදල් සමාන දෑහි ශුද්ධ වැඩිවීම නැත්නම් අඩුවීම. ඒකට වර්ෂයේ මුල මුදල් හා මුදල් සමාන දෑ එක්කහු කරනවා අපිට ලැබෙනවා වර්ෂයේ අග මුදල් හා මුදල් සමාන දෑ. දැන් අපි උත්සාහ කරනවා ගැටලුවක් විසඳලා මේ ඍජු ක්‍රමයේ ගාණක් හරියට හදාගෙන යන්න. රයිට් අපි උත්සාහ කරමු. හොඳයි. අපි දැන් ඍජු ක්‍රමයට ගාණක් විසඳන්නයි යන්නේ. මේ ගාණ දැන් ඔබට දිස් වෙනවා පහත සඳහන් ගනුදෙනු 2001 දෙසැම්බර් 31 අවසන් වර්ෂය තුලදී. බොහොම පැරණි ගාණ. 2001 දෙසැම්බර් 31 අවසන් වර්ෂය තුලදී සීමිත කැලණි සමාගමේ සිදු වූ ගනුදෙනු වලට අදාළ වේ. දැන් අපිට ගාන රූල් කරද්දී සමාගමේ නම අවශ්‍යයි. නම තමයි සීමිත කැලණි සමාගම. ගිණුම් වර්ෂයේ 2001 දෙසැම්බර් 31. අවශ්‍ය වන්නේ අපි බලමු අවශ්‍ය වන්නේ මොනවද කියලා. 2001 දෙසැම්බර් 31 අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශය මෙහිදී මෙහියුම් කටයුතු වලට අදාළ මුදල් ප්‍රවාහය ඍජු ක්‍රමයට පිළියෙල කරන්න. එන අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඍජු ක්‍රමයට මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පිළියෙල කරන එක. රයිට්. අපි රූල් කරමු බලන්න ගන්න. අපිට මතකයිනේ දැන් සමාගමේ නම සානිකුත් විස්තර අපිට මතකයි. අපි ගන්න රූල් කරනවා. හොඳයි. දැන් අපි මේ වගේ ගාණක් හදද්දී අපි දන්නවා ගානේ සමාගමේ නම කැලණි පොදු සමාගම 2001 12:31 අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. ඒතර අපිට ගානක මූලික වශයෙන් රූල් කළ හැකි දේවල් තියෙනවා. ඒ තමයි දැන් අපි රුපියල් 1000 වලින් හදනවා නම් විතරයි 1000 කියලා දාන්නේ. දැන් මේ ගානේ අපි ඉතා හොඳින් දන්නවා මේ ක්‍රියාකාරකම් තුනේ මාතෘකා ලියන්න පුළුවන්. අනිත් අතට මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ අපි කියවනේ අපි ඒක මතක් තබා ගත යුතුයි කියලා. ඒක නිසා අපි මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ අපිට මතකෙ තියෙන්නට ඕන. ඒක නිසා අපි මෙහියුම් ක්‍රියාකාරකම් තුලින් මුදල් ප්‍රවාහ යටතේ අර ලියන්න තියෙන දේවල් ටික ලියා ගන්න. ඊගාවට ආයෝජන ක්‍රියාකාරකම් වල මාතෘකාව සහ මාතෘකාව අවසානයේ ලියන්න ඕන එක ලිය ගන්න. මූල්‍ය ක්‍රියාකාරකම් වලදොත් මාතෘකාව සහ මාතෘකාව අවසානයේ එන එක ලියා ගන්නවා. එතකොට ගානේ අන්තිමට එන අයිතමයන් තුනත් අපිට දඩබඩ ගාලා ලියා ගන්න පුළුවන්. එතකොට මේ එක ක්‍රියාකාරකමකට වෙන් කළ යුතු ඉඩකඩ සාමාන්‍යයෙන් ගානක රූල් 4ක් 5. ඉතින් විභාගෙදී අපිට ඕන තරම් 11 හම්බෙන නිසා ඊට වැඩිපුර ටිකක් වෙන් කරගත්තත් මොකද? මුකුත් වෙන්නේ නැහැනේ. ඒක නිසා අපි විගස මේ විදිහේ ආකෘතිය රූල් කර ගැනීම අවශ්‍යයි අපිට ගාන හදන්නට කලින් නේද? එහෙනම් ඒක තමයි ඊටාම වැදගත් කාරණේ. දැන් ඇත්තටම මේ වීඩියෝ නරඹන ගමන්ම මේ ගාන හදන්න කවුරු හරි කෙනෙක් පෙළඹෙනවා නම් දැන් ගාන ඕගොල්ලෝ රූල් කරගෙන ඉවරයි කියන උපකල්පනය යටතේ අපි ගාන දැන් හදන්නට පටන් ගන්නවා. හොඳයි. දැන් අපේ ගානේ කොහොමද ගාන තියෙන්නේ? අපි යන් ගාන තිබ්බ තැනට. මෙන්න අපේ ගැටලුව.
අපේ ගැටලුවේ මුලින්ම කියනවා සියලු විකුණුම් අත්පිට මුදලට සිදු කෙරිණි වසරේ මුළු විකුණුම් 7,50,000ක්. එහෙනම් සියලු විකුණුම් අත්පිටට කරන්නේ මුළු විකුණුම් 7,50,000යි. එහෙනම් අපිට 7,50,000ක් සල්ලි ඇවිල්ලා තියෙනවානේ. දැන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක අපි ලියන්නේ මුදල් ගලා යාම සහ මුදල් ගලා යෑමනේ. දැන් අපේ ආකෘතියට ගියොත් මේ ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල් කියන එක ඇතුලේ අපිට මතකයි අපි කිව්වා දේවල් දෙකක් තියෙන්නට පුළුවන් කියලා. මොනවද අපි ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල් කියන එක ඇතුලේ තියෙන්න පුළුවන් දේවල් දෙක? අපි කිව්වා එක්කෝ අත්පිට විකුණුම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ණයගැතියන්ගෙන් ලැබීම් තියෙන්න පුළුවන් කියලා. දැන් මේ ගාන ඉතා පැහැදිලිව කියනවා සියලු විකුණුම් සිද්ධ කරලා තියෙන අත්පිට මුදලට කියලා. එහෙනම් ගනුදෙනුකරුවන්ගෙන් ලද මුදල් කීයද? 7,50,000යි. අපි ඒක දානවා පළවෙනි තීරුවේ. දැන් අපේ ගැටලුවේ ඊගාවට කියනවා 2001 වසරේ සිට සියලුම ගැනුම් සිදු වූයේ ණයටය. වසරේ මුළු ගැනුම් 5,50,000ක් වූ අතර ඉන් 180ක් වසර තුලදී පියවා ඇත. එහිදී 40,000ක මුදල් වට්ටමක් ලැබුණා. දැන් අපිට සිද්ධ වෙනවා හොයන්න ඇත්තටම ගනුදෙනුකරුවන් අපගෙන් සැපයුම්කරුවන්ට ඇත්තටම අපි ගෙවපු මුදල කීයද? සැපයුම්කරුවන්ට ඇත්තටම ගෙවපු මුදල කීයද? එහෙම නැත්නම් ණය හිමියන්ට ගෙවපු මුදල කීයද කියන කාරණේ අපිට හොයාගන්න වෙනවා. හරි මෙතෙන්දි ප්‍රවේශම් වෙන්නට උනා මේ ආකෘතිය ඇතුලේ සැපයුම්කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන එක ඇතුලේ තියෙනවා දේවල් තුනක්. මොනවද දේවල් තුන? එකක් අත්පිට ගැනුම්, අනිත් එක ණය හිමියන්ට ගෙවීම, අනිත් එක සේවකයන්ට ගෙවීම, අනිත් එක වෙනත් මෙහෙයුම් වියදම්. දැන් ওই කරුණු කාරණා හතරම අපිට වෙන තැනක හදා ගන්නට වෙනවා. රයිට් අපි එකින් එක හදමු බලන්න. හොඳයි. දැන් අපිට සිද්ධ වෙනවා හොයාගන්න මේ සැපයුම්කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන එක. දැන් අපි ගිහිල්ලා ගානේ මේ තියෙන ගැළපිල්ල හොඳින් කියවුවොත් 2001 වසරේ සිට අපි ගාන හදන්නේ 2001 වසරට සියලු ගැනුම් සිදු වූයේ ණයටය. එහෙනම් සියලු ගැනුම් සිදු වූයේ ණයටය කියලා නම් දෙන්නේ මං කියවන්නේ මේ සැපයුම්කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන එක ඇතුලේ තියෙනවා මොනවද තියෙන්නේ? අත්පිට ගැනුම්. දැන් මේ ගානේ එතකොට අත්පිට ගැනුමක් තියෙනවා. අත්පිට ගැනුමක් නැහැ බිඳුවයි. අත්පිට ගැනුම් බිඳුවයි. ඇයි මං අත්පිට ගැනුම් බිඳුවයි කියන්නේ? සියලු ගැනුම් සිද්ධ වුණේ ණයටය කියලා කියනවා. සියලු ගැනුම් සිද්ධ වුණේ ණයට. පැහැදිලිද? ණයට. ඊට පස්සේ කියනවා වසරේ මුළු ගැනුම් 5,50,000ක් වූ අතර ඉන් 180ක් වසර තුලදී පියවා ඇත. එතකොට අපි පියවපු මුදල කීයද? අපි පියවලා තියෙන මුදල අපි හොයාගමු. ඒ කියන්නේ ණය හිමියන්ට ගෙවපු මුදල අපි කොහොමද හොයාගන්නේ? 5,00,000 අපි ණය හිමියන්ට පියවලා තියෙනවා 5,50,000න් කීයක්ද? 5,50,000න් 180ක් අපි පියවලා තියෙනවා. එහෙනම් 5,50,000 වැඩි කිරීම 80 බෙදීම 100 කියන්නේ අපි ණය හිමියන්ට ගෙවපු ප්‍රමාණය. බලමු අපි ණය හිමියන්ට ගෙවපු ප්‍රමාණය ඇත්තටම කීයද කියලා. 5,50,000 අපි මොකද කරන්නේ? 5,50,000 වැඩි කරනවා 80න් බෙදනවා 100. මං හිතන්නේ උත්තරේ ඉන්නේ 4,40,000. එතකොට අපි ණය හිමියන්ට පියවලා තියෙනවා 4,40,000. හැබැයි මෙතෙන්දි තව කතාවක් කියනවා. මොකක්ද කියන කතාව? එහිදී 40,000ක මුදල් වට්ටමක් ලැබුණා. මේ බලන්න. 40,000ක මුදල් වට්ටමක් ලැබුණා නම් 4,40,000ක් පියවන්න අපි පොතේ හැටියට මේ ගණනය කිරීමේ හැටියට 4,40,000ක් පියවන්න ගියාට නේද? පියවන්න ගියාට අපිට 40,000ක මුදල් වට්ටමක් හම්බ වෙනවා. එහෙනම් අපිට මේකෙන් 40,000ක් අඩු කරන්නට වෙනවා. 40,000ක් අඩු කරන්නට වෙනවා. එතකොට අපිට එන උත්තරේ කීයද? 4,40,000න් 40,000ක් අඩු කරපුවාම අපි දන්නවා එන උත්තරේ 4,00,000යි කියලා. එහෙනම් දැන් අපි සැපයුම්කරුවන්ට එහෙම නැත්නම් ණය හිමියන්ට ගෙවපු මුදල කීයද? ලක්ෂ 4යි මේ අවස්ථාවේදී අපි ණය හිමියන්ට ගෙවපු මුදල. හරි.
දැන් පුතේ අපි හොයාගත්ත ණය හිමියන්ට ගෙවපු මුදල 4 ලක්ෂයයි කියලා. එහෙනම් මේ සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන තැන වරහණක් ඇතුලේ අපිට දැනට 4 ලක්ෂය දාගන්න පුළුවන්. හැබැයි මම මේක දාන්නේ දැනට. එයි මොකද මෙතෙන්ට දේවල් 4ක් එනවනේ. ඒ 4 මම දැන් ගාන කියවපු විදිහට මම දන්නවා අපිට ගැනු බිඳුවයි. ණය හිමියන්ට ගෙවීම තමයි 4 ලක්ෂය. මම දන්නේ නැනේ සේවකයන්ට ගෙවීම සහ වෙනත් මෙහෙයුම් කීයද කියලා මම තාම දන්නේ නෑ. ඒ දෙකත් මෙතෙන්ට එක්කහුව වෙලා තමයි සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියන එකට එන්න උනා. අපි ගානට ගිහින් බලමුකෝ එහෙම තියෙනවද කියලා. මේ බලන්න තුන්වෙනි ගැලපිල්ල. තුන්වෙනි ගැලපිල්ල කියනවා ෂය වීම 20000ක් ද ඇතුළුව වසරේ මෙහෙයුම් වියදම් 90000කි. අන්න. ඊටාම හොඳ එකක්. මෙහෙයුම් වියදම් තියෙන 90000ක්. එහෙනම් මෙහෙයුම් වියදමුත් එන්නේ එතෙන්ටනේ. හැබැයි ඒක ඇතුලේ තියෙනවලු ෂය වීම 20000ක්. ෂය කියලා සල්ලි යන්නේ නෑනේ. එහෙනම් මෙහෙයුම් වියදම් 90000යි කියලා තිබ්බට මම මගේ පෙර වැඩේට ගියොත් මෙහෙයුම් වියදම් 90000යි කියලා තිබ්බට නේද? මෙහෙයුම් වියදම් 90000යි කියලා තිබ්බට මේ 90000 ඇතුලේ ෂය තියෙනවා 20000. අපි ඒක අඩු කරනවා. ඇයි? ෂය වීම කියලා සල්ලි එළියට යන්නේ නැති නිසා ෂය 20000 අඩු කරනවා. අඩු කරලා ගාන තවදුරටත් කියමු. එතකොට 90න් 20000 ගියාම 70000යි දෙන්නේ. 2001 වසර අගදී මෙයින් 40000ක් ගෙවිය යුතුය ඇත. 2001 මුලදී ගෙවිය යුතු හෝ ඉදිරියට ගෙවූ මෙහෙයුම් වියදම් කිසිවක් නොතිබේ. වසර අගදී මෙයින් 40000ක් ගෙවිය යුතු ඇත කියන්නේ. ඒ කියන්නේ මේ 40000 මුදලින් ගෙවලා නැහැ කියන කාරණේ. නා අපිට පැහැදිලි සමස්ත මෙහෙයුම් වියදම් 90000ක් තිබ්බට ඒක ඇතුලේ තියෙන 20000 ෂය කවදාවත් ගෙවන්න වෙන්නේ නේ. එහෙනම් මුදලින් ගෙවිය යුතු මෙහෙයුම් වියදම් වෙන්නේ 70000යි. ඒ 70000 40000 තවදුරටත් ගෙවන්න තියෙනවයි කියලා කියන්නේ. එහෙනම් ඇත්තටම මුදලින් ගෙවපු මෙහෙයුම් වියදම කීයද? 30000යි. මම හරිද කියලා චුට්ටක් ඕගොල්ලෝ බලන්න. හරි. එහෙනම් මේ යටතේ අපිට ගණන් දැන් නැහැ කියලා අපි ඉතා හොඳින් දන්නවා. ණය හිමියන්ට ගෙවීම් අපි හොයාගත්ත 4 ලක්ෂයයි. සේවකයන්ට ගෙවීම් තියෙනවද කියලා ගානට ගිහිල්ලා බලමු. බලන්න ගානේ මං හිතන්නේ නැහැ සේවකයන්ට ගෙවීම් කිසිවක් තියෙනවයි කියලා නෑ ගානේ බැලුමට නෑ. එහෙනම් ඒ අනුව මෙන්න මෙතනට අපි සැලකිල්ලට ගන්නේ මෙන්න මේ කියන ලක්ෂ 4යි. මේ කියන 30000යි අපිට සැලකිල්ලට ගන්න වෙනවා. එහෙනම් අපි සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් කියලා දාන්නේ කීයක්ද? නිවැරදි මගය අපි දානවා 4,30,000යි. එහෙනම් සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවපු මුදල් 4,30,000. එතකොට ගනුදෙනු කරුවන්ගෙන් ලද මුදල් 7,50,000යි. සැපයුම් කරුවන්ට හා සේවකයන්ට ගෙවූ මුදල් 4,30,000යි. මේ දෙකේ එකතුවට අපි කියනවා නේද? මේ දෙකේ එකතුවට අපි කියනවා මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල්. හරි. අපිට එන්නේ ධන උත්තරයක් නිසා ජනනය වූ මුදල්. යෙද වූ මුදල් නෙමෙයි මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ මුදල් 3,20,000යි කියලා අපි සැලකිල්ලට ගන්නවා. හරි. පුතේ අපි ගාන ඉදිරියට යනවා. වසර තුලදී ගෙවූ වෙනත් වියදම්. පොලී වියදම්. දැන් මෙතන කියනවානේ ගෙවූ වෙනත් වියදම් කියලා. එතකොට මේ ගෙවූ වෙනත් වියදම් කියන්නේ මුදලින් ගෙවලා තියෙනවා නේ. මුදලින් ගෙවලා තියෙනවා පොලී 10,000යි ආදායම් බදු 50,000යි. මේක මතක් තියාගන්න. පොලී 10,000යි ආදායම් බදු 50,000යි. අපිට මතකයිනේ. පොලී 10,000යි ආදායම් බදු 50,000යි. එහෙනම් අපි ගිහින් දාමු දැන් පොලී 10,000යි නේද? පොලී ගෙවීම අපි ලියනවා ඍණ 10,000යි ආදායම් බදු කිව්වා ඍණ 50,000යි. ආයෙ ගිහින් බලමු ඇත්තටම ආදායම් බදු 50,000ද කියලා. ඔව් 50,000. එහෙනම් දැන් අපිට යටින් ඉරක් ගහලා උත්තරේ දකුණට මාරු කළ හැකි මොකක්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ නැත්නම් යෙද වූ ශුද්ධ මුදල්. උත්තරේ ඉන්නේ ධන උත්තරයක් 2,60,000යි. එහෙනම් මේ උත්තරේ මොකක්ද? මෙහෙයුම් ක්‍රියාකාරකම් තුලින් ජනනය වූ ශුද්ධ මුදල්. අපි ඒක හොයාගත්තා. ඊ타ත්ම සාර්ථකව අපි ඒක හොයාගත්තා. හොඳයි.
අපි ගානේ ඉදිරියට යන්නට උත්සාහ කරමු. පස්වෙනි ගැළපීම. වර්ෂය තුලදී ප්‍රකාශ කර ගෙවා ඇති අතුරු ලාභාංශ ප්‍රමාණය 20000යි. දැන් මේ ලාභාංශ ගෙව්වේ කවුද? අපිනේ ගෙව්වේ. එහෙනම් අපි ලාභාංශ ගෙවනවා නම් ඒක මොන ක්‍රියාකාරකමක්ද? අපේ කොටස් ප්‍රාග්ධනය හා සම්බන්ධයි. එහෙනම් අපි ලාභාංශ ගෙවනවා නම් ඒක අපේ මූල්‍ය ක්‍රියාකාරකමක් නේද? ඒක අපේ මූල්‍ය ක්‍රියාකාරකමක්. අපි මූල්‍ය ක්‍රියාකාරකම් ඇත්ත ලියනවා. අපි ගෙවන ලාභාංශ right. අපි ලාභාංශ කීයක්ද කිව්වේ 20000යි. සල්ලි යන නිසා වරහණක් ඇතුලේ අපි 20000 ලියන්නේ. මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ. ඊගාවට වර්ෂය තුලදී සමාගම රුපියල් 15 සාමාන්‍ය කොටස් 20000ක් නිකුත් කරන ලද. මෙම නිකුතුව සම්බන්ධයෙන් කොටසකට රුපියල් 3 බැගින් වූ අවසාන ඇරයුම හැර අනෙකුත් සියලු මුදල් රැස් කර ගන්නා ලදී. එහෙනම් අපි කොටස් නිකුත් කළා 20000ක් එකක් 15 ගන්න. අන්තිම ඇරයුම රුපියල් 3 ඇවිල්ලා නේ. එහෙනම් සල්ලි වලින් ඇවිල්ලා තියෙන එක කොටසකට 15න් 3 අඩු කරපුවාම 12යි. ඒ 12 ගානේ කොටස් 20000ක් අපි නිකුත් කළා. එහෙනම් කොටස් නිකුතුවෙන් අපිට ලැබෙනවා රුපියල් 12 ගානේ කොටස් 20000කින් සල්ලි ලැබෙනවා. 12 වැඩි කිරීම 20000 කියන්නේ 240000යි. කොටස් නිකුතුව අපේ කොටස් ප්‍රාග්ධනය හා සම්බන්ධ දේවල් අපි ලියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ. එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් වලින් 240000ක් අපිට එනවා. අපි එතන ඉඳන් ඉදිරියට යන්නට උත්සාහ කළොත් මොකක්ද කියන්නේ? 6 වෙනි ගැළපිල්ලනේ අපි ගත්තේ නේද? හරි. 7. මම හිතන්නේ මට 5 වෙනි ගැළපිල්ල මග ඇරුණා. වර්ෂය තුලදී ප්‍රකාශ කර ඇති අතුරු ලාභාංශ ප්‍රමාණය රුපියල් 20000 කියන එක ආයක මන් ලිව්වනේ. ලාභාංශ ගෙවීම 20000 අපි ලිව්වා. ඊට පස්සේ කොටස් නිකුත් කිරීම එක ලිව්වා. 7 වෙනි එක. වර්ෂය තුලදී දිගු කාලීන බැංකු ණයකින් කොටසක් පියවීම වෙනුවෙන් සමාගම රුපියල් 2 ලක්ෂයක් ගෙවුවා. ණය පියවීම, ණය ගෙවීම. ණය ගෙවීම කියන එක අපේ ණය ප්‍රාග්ධනය හා සම්බන්ධයි. ලක්ෂ 2ක් ගෙවපු නිසා සල්ලි යනවා. රුපියල් 2 ලක්ෂයක් අපි පියවලා තියෙනවා. නම් 2 ලක්ෂයක් මුදල් යනවා. මූල්‍ය ක්‍රියාකාරකම අපි ලියනවා ණය ගෙවීම. අපි ණය ගෙවලා තියෙනවා නේද? ණය ගෙවීම ලක්ෂ 2ක් අපි ලියනවා. ඊගාවට මොකක්ද තියෙන්නේ? ඊගාවට කියනවා 2001 දෙසැම්බර් මාසය තුලදී සමාගමේ පාවිච්චිය සඳහා පිරිවැය 5 ලක්ෂයක් වූ කාර්යාල උපකරණ කුලී පිට පදනම යටතේ කියන්නේ hire purchase. ඔය අපි ගන්න ළමයි සිංගර් එකෙන් එහෙම නේද අබාන්ස් එකකින් එහෙම ඔය වාරික ක්‍රමයට ගෙවන්නේ ඒක නෙමේ කුලී පිට පදනම යටතේ කියලා. මූලික ගෙවීම ලක්ෂයක් ගෙවා ඇත. එතකොට අපි පාවිච්චිය සඳහා පිරිවැය 5 ලක්ෂයක් වූ කාර්යාල උපකරණ අරගෙන මූලික ගෙවීම විදිහට ලක්ෂයක් ගෙව්වා. එහෙනම් අපි කිව්වා දීපල පිරිත් උපකරණ සම්බන්ධයෙන් දේවල් අපි සලකන්නේ ආයෝජන ක්‍රියාකාරකම් විදිහට. එතකොට අපි රුපියල් ලක්ෂයක් ගෙවලා තියෙන නිසා අපි වරහණක් ඇතුලේ ලක්ෂ්‍ය ලියනවා. කාර්යාල උපකරණ මූලික ගෙවීම කියලා නේද? කාර්යාල උපකරණ මූලික ගෙවීම. මූලික ගෙවීම තමයි අපි ගෙව්වේ රුපියල් ලක්ෂයක්. ඒක අපි ලියනවා ආයෝජන ක්‍රියාකාරකමක් යටතේ අපි ඒක ලියනවා. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊගාවට වෙනදී අපි බලන්න ගියොත් ගාන ඊගාවට කියනවා අවසාන එක මම හිතන්නේ 2001 ජනවාරියකට මුදල් හා බැංකු ශේෂය 20000කි. ඔව් එච්චරයි. ඒ කියන්නේ 2001 ජනවාරියක කියලා කියන්නේ. වර්ෂයේ මුල මුදල් හා මුදල් සමාන දෑවල එකතුව 20000. එහෙනම් අපි වර්ෂයේ මුල මුදල් හා මුදල් සමාන දෑ කාලච්ඡේදයේ ආරම්භයේදී මුදල් හා මුදල් සමාන දෑ 20000යි කියලා දෙවන තීරුවට ගිහිල්ලා ලියනවා. එහෙනම් දැන් ගානේ අපි ඇතුළත් කළ යුතු දේවල් සියල්ල ඇතුළත් කරලා තියෙන්නේ. ආයෝජන ක්‍රියාකාරකම් මේ ගානේ වාසනාවට අවාසනාවට තියෙන්නේ එකයි. අපි ඒකත් සැලකිල්ලට ගත්තා. එතකොට ආයෝජන ක්‍රියාකාරකම් තුල ජනනය වෙච්ච සුද්ධ මුදලක් නෙමෙයි අපි ගාව තියෙන්නේ. ජොදෝපු සුද්ධ මුදලක්. මොකද අපෙන් සල්ලි එළියට යනවනේ රුපියල් ලක්ෂයක්.
ඒක නිසා ආයෝජන ක්‍රියාකාරකම් තුල යොදවපු ශුද්ධ මුදලක් තියෙන්නේ. අපි ඒ ආයෝජන ක්‍රියාකාරකම් තුල යොදවපු ශුද්ධ මුදල ලියනවා රුපියල් ලක්ෂයයි කියලා දකුණින්. ඊට පස්සේ ළමයි අපි මූල්‍ය ක්‍රියාකාරකම් තුලින් ජනනය වෙච්ච ශුද්ධ මුදල් ප්‍රවාහය කීයද කියන කාරණේ හොයන්නට උත්සාහ කරනවා. රයිට් මූල්‍ය ක්‍රියාකාරකයන්ට ඇත්තටම සල්ලි එළියට ගිහිල්ලාමයි තියෙන්නේ. එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් තුල යෙද වූ ශුද්ධ මුදල් තමයි තියෙන්නේ. අපි බලමු මූල්‍ය ක්‍රියාකාරකම් තුල 20000 2,40,000 2 ලක්ෂයක් ආදී වශයෙන් කීයක් ගිහිල්ලා තියෙනවද කියලා අපි යලිත් බලමු මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ අපිට 20000ක් අහිමි වෙලා තියෙනවා 2,40,000ක් නම් ඇවිල්ලා තියෙනවා 2 ලක්ෂයක් ගිහිල්ලා තියෙනවා. එතකොට සමස්තයක් විදියට 20000ක ලැබීමක් තියෙන අතරම නේද? නම් මූල්‍ය ක්‍රියාකාරකම් තුලත් යෙද වූ නෙමෙයි ජනනය වූ ශුද්ධ මුදල් තියෙන්නේ. ජනනය වූ ශුද්ධ මුදල් 20000. ඒකම අර උඩ තියෙන ආයෝජන ක්‍රියාකාරකම් තුල නම් ජනනය වූ නෙමෙයි ආයෝජන ක්‍රියාකාරකම් තුල මම හිතන්නේ තියෙන්නේ යෙද වූ ශුද්ධ මුදල් කියලා ලක්ෂය. හරි. ඊට පස්සේ දැන් මේ ඉලක්කම් තුන එක්කව කරනවා. මොනවද මේ ඉලක්කම් තුන කියන්නේ? මෙහියුම් ආයෝජන මූල්‍ය කියන ක්‍රියාකාරකම් තුලින් අපිට ආපු දේවල් ටික අපි එක්කව කරනවා. ඒ කියන්නේ 2,60,000 ධන 2,60,000 ඍණ ලක්ෂය ධන 20,000. අපිට උත්තරේ එනවා 1,80,000. මොකක්ද මේ 1,80,000? මුදල් හා මුදල් සමාන දෑවල සිද්ධ වෙච්ච ශුද්ධ වැඩිවීම නේද? ඒකට කාලච්ඡේදයේ ආරම්භයේ මුදල් හා මුදල් සමාන දෑ තියෙනවා 20,000. අපි 20,000 එක්කහු කරනවා. එතකොට 1,80,000ට මේ 20,000 එක්කහු කරාට පස්සේ අපිට උත්තරයක් ලැබෙනවා ලක්ෂ 2යි. දැන් අපිට ලැබුණු ලක්ෂ 2 කියන උත්තරේ තමයි මේ ගාන අවසාන පිළිතුර. මොකක්ද එතකොට අවසාන පිළිතුර? කාලච්ඡේදයේ අවසානයේදී මුදල් හා මුදල් සමාන දෑ කියන එක ඒක ලක්ෂ 2ක් වෙනවා. හරි. එහෙමනම් අපි ඍජු ක්‍රමයට සීමිත කැලණි පොදු සමාගමේ ගාන හදලා තියෙනවා. ඊටම පැහැදිලි. අපි අපේ ඉදිරි වීඩියෝවක් තුලින් තවදුරටත් ඍජු ක්‍රමයට ගානකුත් කතා කරලා ඊට පස්සේ වක්‍ර ක්‍රමයේ ආකෘතිය දීලා වක්‍ර ක්‍රමයට අදාළ ගණන් කිහිපයක් කතා කරන්නට උත්සාහ කරනවා. ඉතින් අපේ මේ වීඩියෝ බලලා ඔබට යම් ප්‍රයෝජන වුණා නම් අපේ මේ channel එක subscribe කරන්න. ඒත් එක්කම මේ පාඩමට අදාළ නිබන්ධනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙන කෙනෙක් 077 33 87 785 කියන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. right. අපිත් එක්ක රැඳී සිටියට බෙහෙවින්ම ස්තුතියි.